අයිවන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. 7 වෙනි පැය ආරම්භයේදීම බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා වෙනද වගේම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් කොරෝනාවෙන් තොර රටක් බවට මේ රට පත් කර ගැනීම වෙනුවෙන් වගකිව යුතු පුරවැසියෙක් විදිහට ඔබට කරන්න තියෙන හැමදේම කරන්න සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න ඒ මත ක්‍රියාත්මක වෙන්න කියලා බොහොම ආදරෙන් 7 වෙනි පැය කණ්ඩායම ඔබට යෝජනා කරනවා. අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන්ට තේනුක විධාන ගමගේ මැතිතුමන් තාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. එතුමන්ට ආරාධනා කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේ මොහොත වන විට මේ කොරෝනා තත්ත්වයත් එක්ක පාසල් ක්‍රීඩා උත්සව අනෙක් පැත්තෙන් ජාතික ක්‍රීඩා උත්සව මේ සියල්ලක්ම නැවතිලා තියෙනවා. එතකොට ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් මොනවද කරන්න සූදානම් වෙන්නේ කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කටයුත්ත කොහොමද සිදු කරන්න සූදානම් වෙන්නේ කියන කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න සහ එතුමා ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ඇමතිවරයා විදිහට ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය වෙනුවෙන් දැන් එතුමා පදිංචි වෙන්නේ බදුල්ලේ. එතකොට බොහෝ වෙලාවට මහියංගනයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ තුළ ගැමි ජනතාව බොහෝ වෙලාවට ජීවත් වෙන ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරමු. පහුගිය කාල සීමාව තුළ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. ඒ සඳහා මේ වෙනකොට ක්‍රියාත්මක වීම ඉදිරියේ තියෙන සරස්ම පිළිබඳවත් කතා කරමු. අනෙක් පැත්තෙන් මතුවෙච්ච ගැටලුවක් තමයි LPL තරඟ ආරම්භ කිරීමත් එක්ක LPL ඇයි මේ කොරෝනා ඇතුලේ ආරම්භ කරන්නේ? රටේ අවශ්‍යතාවය LPLද? අනෙක් පැත්තෙන් LPL පැවැත්වීම මත සමහරවිට කොරෝනා ව්‍යාප්තියක් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණේ පිළිබඳව එතුමා කතා කළා. අනෙක් පැත්තෙන් රටේ ජාතික ක්‍රීඩා උත්සව ටික තියන්නේ නැතුව LPL තියන්නේ ඇයි? මොකද්ද මේකේ අවශ්‍යතාවය? මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් ටිකක් අපි ගැඹුරින් සාකච්ඡා කරමු. අපි මේ සාකච්ඡාව අතරතුර ක්‍රීඩා සහ තරුණ කටයුතු ගරු අමාත්‍යතුමන්වත් සම්බන්ධ කරගන්න සූදානම් නාමල් රාජපක්ෂ මැතිතුමාවත් එතුමන්ගෙන් ප්‍රශ්න කරමු. ඇමතුමා මම මුලින්ම කැමතියි දැන් ඔබතුමාලා මේ ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට ඇයි ඇත්තටම LPL මේ කොරෝනා ඇතුලේ තියන්න මේ සූදානම් වෙන්නේ? විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපේ රටේ තියෙන තත්ත්වය. රට අපි අධිකරු ජනාධිපතිතුමා මේ රජය බාරගත්තත් එක්කම අපිට ඊළඟට මුහුණ දෙන්න උනේ පළවෙනි කොරෝනා රැල්ලට අපිට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම ගිය මාර්තු මාසේ අවසන් වෙනකන් අපේ රටට විදේශිකයන් ඒම සම්පූර්ණයෙන්ම නැවතුණා. ඉතින් ඒ තුල තමයි මේ ආරම්භ කිරීමට අපි සැලසුම් කරගත්ත විදිහටම මේ LPL තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරේ. ඉතින් ඒ තුලින් අපේ රටේ විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය පැත්තකට ශක්තිමත් කර ගැනීම එක අරමුණක්. අනිත් එක තමයි අපේ රට ලෝකයාත් එක්ක සම්බන්ධ කරගන්න අපේ රට ගැන කතා කරන අවස්ථාවක් විදිහට අපි මේක දකින්න වෙනවා. ඉතින් මේ තුල රටේ විශේෂයෙන් අපේ ක්‍රීඩකයන්ට විශේෂ අවස්ථාවක් විදිහට අපි සලකනවා. විපක්ෂය තුල වගේම රටේ විවිධ මතවර නැගුවා මේක මේ වෙලාවේ පැවැත්විය යුතු අවස්ථාවක් නෙවෙයි කියලා. නමුත් අපි රටක් විදිහට රටේ ආර්ථිකයත් ඒ වගේ ලෝකයේ තුල අපි මේ රට ගෙනිය ගන්නත් පුළුවන් හොඳම අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් මේ තුල මේ ක්‍රීඩා තරඟාවලියම තුල අපි මේ කොරෝනා ව්‍යසනයත් එක්ක රට මුහුණ දෙන අවස්ථාවක මේකට අවශ්‍ය වන විදිහේ සෞඛ්‍යාංශ උපදෙස් ඇතුව කටයුතු කිරීමට තමයි මූලිකව තියෙන්නේ. ඒ තුලින් අපි විශේෂ ලෝකයේ කෙරේ අපේ රට ගෙනිය ගන්නත් හොඳම අවස්ථාවක් විදිහට අපි මේ පැත්තෙන් දකින්න පුළුවන්. ඉතින් මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයාවන්ට ලොකු අවස්ථාවක් විදිහට අපේ මේක අවස්ථාවක් විදිහට මොකද මේක ලෝකයේ වෙනත් රටවලට සීමා වෙච්ච දෙයක් කියලා තිබ්බ දෙයක් තමයි මගේ ඇමතිතුමන් කරුණාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම මැදිහත් වීම මත තමයි මේ LPL කියන තරඟාවලිය අපේ රට තුල ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ LPL කියන තරඟාවලිය අපේ රටේ ඇති වෙන්නේ. ඒ තුල අපේ රටට ලොකු ආකර්ෂණයක් ඇතුළු රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙයි කියන විශ්වාසය තුල තමයි කටයුතු කරන්නේ. අපි එතනින් එහාට මේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාට සම්බන්ධ කරගත්තාම මේ සාකච්ඡාව අරගෙන යමු. මම එතනින් යනවා ඔබතුමාගේ දේශපාලනයට සහ අනෙක් පැත්තෙන් ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් කියන අමාත්‍ය ධූරය ඔබතුමාට පැවරලා තියෙන කාර්යභාරය පිළිබඳව කතා කරන්න. මේ තේනුක විධානගමගේ ඇමතුමා දැන් ඔබතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. එතකොට ඔබතුමා කාලාන්තරයක් තිස්සේ බදුල්ලේ ජනතාවගේ නායකයා විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔබතුමා පාර්ලිමේන්තුවට එනකොට තිබ්බ බදුල්ලම නේද තාම තියෙන්නේ? නැත්නම් ඔබතුමා පාර්ලිමේන්තුවට එනකොටම තිබ්බ මහියංගනේම නේද තාම තියෙන්නේ? වෙනසක් කරන්න පුළුවන් වුණාද බැරි වුණාද? අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල වකවානුව තුලද
විශේෂයෙන් මහියංගනය කියන නගරය තුලත් මහියංගනය කියලා කිව්වහම බොහෝ අයගේ ඔළුවට ආපු දේ තමයි ආදිවාසී. ඒ වගේම ප්‍රධාන නගරවල අයගේ ලොකුම ඉල්ලීම තිබ්බේ තමන්ගේ නිවාසවල රැකියාවක් කරන්න අවස්ථාවක් කරන කවුරු ගෙදර වැඩ කරන කෙනෙක් හොයා දීම තමයි අපේ පැතිවල ඒ කාලේ තිබ්බේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුද ජයග්‍රහණයත් එක්ක රට සංවර්ධනය වැඩපිළිවෙල තුල අපිට පුළුවන් වුණා 2010 ඉඳලා 2015 වෙන අවුරුදු 5ක කාලය තුලදී මහියංගනය වෙනස් කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ රම්‍ය නගරයක් බවට පත් කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණා. විදුලිය පැත්තෙන් අපි සාර්ථක වුණා. 123ක තිබ්බ විදුලිය 98ක් දක්වා ගේන්න පුළුවන්කමක් අපිට පුළුවන් වුණා. නගරය අපිට එහෙම් පිටම වෙනස් කරගන්න පුළුවන්. නගරය එදා තිබ්බ නගරය පෙට්ටි කඩ වලින් පිරිච්ච මඩවලවල්ලේ හරක් ලගින නගරයක් එදා තිබ්බේ. ඒ ඕන කෙනෙක්ගෙන් අහුවාම කොහෙද කියලා අහුවාම මහියංගනය කියන්න ලැජ්ජ වුණා. යවුවොත් කියන්නේ වැද්දෙක්ද කියලා අහන මොකද තමයි පොකේ කාලේ තිබ්බේ. නමුත් එතනින් අපිට වෙනස් කරලා කට ඇරලා මහියංගනය කියන්න පුළුවන් වෙන ගමක් විදියට නගරයක් විදියට අපිට හදන්න පුළුවන් වුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ. ඒ තුල අප රටේ සංවර්ධනය වෙනකොට අපේ ප්‍රදේශත් සංවර්ධන පාරවල් ටික අපේ හදා ගන්න පුළුවන්. දැන් එතනදී දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරාට පස්සේ බොහෝ වෙලාවට මාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් එතුමා ප්‍රමුඛත්වයක් ලබා දෙන ඒ මත පදනම් වෙලා මහියංගනේ මාර්ග ටික බදුල්ල මහියංගනේ 18 වංගු මේ සියල්ල නිර්මාණය වෙනවා. හැබැයි ග්‍රාමීය ආර්ථිකය නැන්වීම වෙනුවෙන් දැන් ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් ඔබතුමාලා මැදිහත් වීමක් වුණාද? මැදිහත් වීමක් වුණා. ගම සමග පිළිසඳරක් වැඩසටහනත් එක ගමට එක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ තුල මිලියන 2ක ප්‍රතිපාදනයක් සෑම වසමකටම ගෙනිය ගන්න පුළුවන් වුණා. අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතුමාගේ ප්‍රතිපාදනය යටතේ අමාත්‍යාංශය යටතේ අපිට කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ ප්‍රදේශවල ජනතාවගේ ලොකුම ඉල්ලීම තිබ්බේ වෙන මොනවත් එපා මහත්තයෝ අපිට දෙන්න විදුලිය ටික දෙන්න තියෙන ඉල්ලීම තමයි තිබ්බේ. අපේ දරුවන් පාඩම් කරගන්න කුප්පි ලාම්පියෙන් පාඩම් කරේ. හැබැයි ඔබතුමා 190ක් විදුලිය ලබා දුන්නා කියලා කිව්වට තාමත් තියෙනවනේ මහියංගනේ ඈත ගම්මාන එහෙම විදුලිය නැති. එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. අලුතෙන් ඉදිච්ච ගම්මානයක් හෝ ගෙදරක් දොරක් හැදුනොත් ඇරෙන්න නැවුත් මම හිතනවා මේ වෙනකොට සියල්ලම සම්පූර්ණ වෙලා තියෙනවා කියලා. වගකීම මට කියන්න පුළුවන් ඒක. අනෙක් පැත්තෙන් ඒ පැත්තේ මිනිස්සුන්ට ඌමනා වෙලා තිබුණේ වතුර ටික. තාමත් ඒ තත්ත්වය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නියම් තත්ත්වයක් ආවොත් එහෙම සමහර වෙලාවට ගම්වල කාන්තාවන් මේ අට්ටිමුට්ටි ටික ඔළුවේ තියාගෙන උකුලේ තියාගෙන දරුවොත් එක්ක වතුර හොයාගෙන යන තත්ත්වයක් තියෙනවා. තාමත් ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ නේ එමෙතුමා. මහියංගනය කියන්නේ වකුගඩු රෝගීන්ගෙන් බහුලව මේච්ච ගම්මානයක්. මහියංගනේ විශේෂයෙන්ම සීකලාපේ ගිරාදොරකොට්ට වගේ ප්‍රදේශවල 98%ක් වකුගඩු රෝගයට පෙළඹෙන අය හිටියේ. හැබැයි ඒ අයට පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ අවශ්‍ය අඩුපාඩුවක් තිබ්බා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අපි කරපු ඉල්ලීමක් අනුව 2013 අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා මිලියන 3000ක පානීය ජල ව්‍යාපෘතියක්. පිරිසුදු පානීය ජලය සෑම නිවසකට ලබා දෙන කටයුතු. නමුත් ඒක අපි ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරා. නමුත් අපේ අවුරුදු දෙකමාරකින් ඒ වසම් මහියංගන ආසනය කියන්නේ වසම් 77ක් තියෙන ආසනයක්. ඒ ආසනයේටම වතුර දෙන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. නමුත් ගිය අවුරුදු 5ක කාලය තුලදී ආරක අපි වෙන් කරපු පළවෙනි අදියර වෙන් කරපු වසම් 21වත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ කටයුතු හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අපි අපේ ඉලක්කය තියෙන අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම 2022 අවසන් වෙනකොට මැදක් වෙනකොට අපි සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙල වෙන සකස් වෙමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය කරන ජල මූල ස්වපතුවල හඳුනගෙන තියෙනවද? ඔව් අපිට අපේ අයිනෙන් අපේ ගන්න මහවැලි ගඟ වතුර ගැන ඒ පිරිසුදු පානීය ජලය ගැන අපිට පිරිසුදු කරලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තිබුණේ. මට එන්න ඕන වෙලාවක් තිබුණේ ඇමතුමා ඔතන. මහියංගනේ මිනිස්සුන්ගේ සමහර වෙලාවට ගේ පිටිපස්සෙන් මහවැලි ගඟ ගලාගෙන යනවා. හැබැයි මේ මහවැලි ගඟෙන් ඒ මිනිස්සුන්ට ඕන වතුර ටික දී ගන්න තාමත් අසමත් වෙලා තියෙනවා. මොකද්ද තියෙන වැඩපිළිවෙල අඩු ගානේ පිරිපහදුවක් නිර්මාණය කරලා හරි මේ මිනිස්සුන්ට වතුර ටික දෙන්න පුතුමාට. දැන් අලුතෙන් ජල ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් තියෙනවා. ශක්‍යතා අධ්‍යයනයක් කරලා තියෙනවද? අපි කරලා තියෙනවා. අපි පළවෙනි අදියරෙන් මිලියන 3000ක ප්‍රතිපාදන තුලින් ක්‍රියාත්මක කරේ පිරිසුදු ජලය පිරිසුදු කිරීම අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. වගේම ප්‍රධාන ටැංකි ටික නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඊදි දෙවෙනි අදියර තුල තිබ්බේ අනිකුත් විශේෂම ගත්තොත් එහෙම ගිරාඳුරකෝට රත්කින්ද වගේ කියන ගම්මාන වලට දෙවෙනි අදියර තුල ක්‍රියාත්මක කරා. නමුත් අපි රත්කින්ද ව්‍යාපෘතියත් අපි ආරම්භ කරා. ඒකත් අපි අවසන් කරලා දුන්නා. ඉතින් තව ගම්මාන ප්‍රමාණයක් තියෙනවා. ඒකටත් අපි අවශ්‍ය කරන සැලසුම් ටිකද
ඇස්තුමේන්තු පවා සකස් කරලා ඉවරයි. අපිට දැන් ඔබතුමාලා ඇස්තමේන්තු සකස් කරලා තියෙන කොයි කාලෙ වෙනකොටද ජනතාවට දැන් අපි ඇස්තමේන්තු සකස් කරාට ඇමතුමා සමහරවිට අපි සැලසුම් සකස් කරාට අපි මේසේ කතා කරාට සමහරවිට ඒක යථාවත් වෙලා මිනිස්සුන්ට අවශ්‍ය කරන වතුර ටික කුස්සියට එන්නේ නැත්තම් කෝපෙට ගන්න හැකියාවක් නැත්තම් ඒක සාකච්ඡාවක්ම වුණොත් එහෙම ගැටලුවක් වෙනවනේ. කාලාන්තරයක් තිස්සේ අපි අත්විඳින්නේ ඒකනේ. ඔබතුමාලා ඉලක්කගත වෙන්නේ කොයි කාලෙ වෙනකොට මිනිස්සුන්ට වතුර ටික ගෙදෙට්ට දෙනවා කියලාද? පළවෙනි අදියර අපි අවසන් කරනවා. හැබැයි ලබන කියන්නේ මේ වර්ෂයේ අවසාන කියන්නේ 2021 අවසාන කිරීම තමයි මගේ ඉලක්කය තිබේ සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම. තව සති දෙකයි තියෙන්නේ. නෑ 2021. කියන්නේ ලබන අවුරුද්දේ අවසන් වීමට අවසන් වෙනකොට මගේ ආසනයේ වසම් 77 වල සෑම නිවසකටම පිරිසුදු පානීය ජලය ලබා දීම ඉලක්ක කරගෙන තමයි මම කටයුතු කරන්නේ. ඒ තුල මගේ දැන් මේ පෞගේ කාලේ වෙච්ච රටේ තිබ්බ මේවත් එක්ක අපිට ආණ්ඩු බලය තම මුණ දෙන්න වෙන කරුණුත් එක්ක අපිට කාලයක් වෙනවා. නමුත් මගේ ඉලක්කය 2021 80ක් හරි ඉවර කරගන්න මට. දැන් මෙවර 2021 මේ මුදල් වර්ෂය සඳහා වන අයවැය ඊයේ 3/2ක බහුතරයකින් සම්මත වුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර වැඩි අවධානයක් යොමු කරලා තිබුණේ සැමට ජලය ලබා දීම වෙනුවෙන් වන ප්‍රතිපාදන සඳහා. අනෙක් පැත්තෙන් කාපට් මාර්ග ලක්ෂයක් කිලෝමීටර් ලක්ෂයක් නිර්මාණය කිරීම සඳහා තමයි වැඩි ප්‍රතිපාදන වෙන් වෙලා තිබුණේ. දැන් ඔබතුමා සඳහන් කරනවානේ ජලය ලබා දීම සඳහා ඔබතුමාලා ක්‍රියාත්මක වෙනවා කියලා. අයවැයෙන් වෙන්නුණු ප්‍රතිපාදන වලින් ඔබතුමාගේ ආසනය විශේෂයෙන්ම මයංගනය ඊට පස්සේ බදුල්ල දිස්ත්‍රික්කවල ජනතාවට ඔය කියන අවශ්‍යතාවන් පූර්ණේ කිරීම වෙනුවෙන් ඔබතුමාලාගේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක කරන්න සූදානමක් තියනවද? වැඩි ප්‍රතිපාදනය සඳහා ලබා ගන්න සූදානමක් තියනවද? මොකක්ද තියෙන වැඩ පිළිවෙල? දිස්ත්‍රික්කයේ තුලම දිස්ත්‍රික්කයේම තියෙන ලොකුම ගැටලුවක් තමයි පානීය ජලය. විශේෂයෙන් වියලුව ආසනය පැත්තෙන් පැත්තට ගියම ඌව පරණගම වැලිමඩ බණ්ඩාරවැලේ ප්‍රදේශවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පානීය ජලය. පිරිසුදු පානීය ජලය නැතිකම. මොකද අපි සෑම ආසනයක් තුලම මේ සමීක්ෂණය කරලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයත් එක්ක ඒ කටයුතු කරලා තියෙනවා. ඒද ප්‍රමුඛතාවය කරගෙන තියෙනවා අපිට මේ ලබන වර්ෂයේදී අපි මෙන්න මේ ආසනවල මෙන්න මේ ටික කරනවා කියන එක දැන්ටම අපි හදලා තියෙනවා. ඉතින් ඒ වගේම සෑම ආසනයකම අපි ඉලක්ක කරගෙන තියෙනවා මේක 2021 දී ක්‍රියාත්මක කිරීම අවසන් කිරීමට කටයුතු කිරීම ජනාධිපතිතුමා විශාල මුදලක් මේ වෙනුවෙන් වෙන් කරලා දීලා තියෙනවා. ඒක අපේ දිස්ත්‍රික්කෙට විතරක් නෙමෙයි රටටම මේ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. මොකද ජනාධිපතිතුමා ජනාධිපති වර්ණයේ කාලෙදිත් ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණ කාලෙදිත් එතුමා ගම් වලට ගියා, වසම් වලට ගියා, ආසන වලට ගියා. ඉතින් ඒ අයගේ ඉල්ලීම තමයි අපිට මොනවද ඒත් නැද පිරිසුදු පානීය ජලය ලබා දෙන්න කියන ඉල්ලීම තිබ්බා. ඉතින් ඒකට ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන රටේ ඔය කාරණේ මේ ඇමතුමා දැන් ඔබතුමා මේ සංවර්ධන කමිටු සභාපතිත්වයේ දරපු මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා ජනාධිපතිතුමාගේ කාල සීමාව තුලත් කතා කරානේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඔබතුමාට විශ්වාසයෙන් කියන්න පුළුවන් 2021 වෙනකොට මේක ඔබතුමා ඉවර කරනවා කියලා. ඔව් අපි අපේ ඉලක්කය තියෙන්නේ රටේ දැන් තියෙන තත්ත්වයක් එක්ක අපිට යන්න ඕනි ගමනක් තියෙනවා. අපි ඉලක්කකට ඒ රටේ ජනතාව වෙනසක්කට නැහැ අධිකරු ජනාධිපතිතුමාට මේ රට බාර දුන්නේ. ගියපු රජයට වඩා විශ්වාසයක් තුල තමයි රට බාර දුන්නේ. අපි ක්‍රියාත්මක කරන්නේ ඒ විශ්වාසය ඇති කිරීම. මොකද ලොකු ජනවරමක් දුන්නානේ. ඔය දැන් තියෙන ගැටලුව ජනාධිපතිතුමා හරි තැනක ඉන්නේ. හැබැයි ජනාධිපතිතුමා පත් කරලා දෙන ඇමතිවරුන් හෝ ආණ්ඩුවට පත් කරලා දුන්න മന്ത്രിවරුන් හෝ ජනාධිපතිතුමාගේ කටයුත්ත සාර්ථක කරගන්න ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ පිළිබඳව ජනතාවගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් ඒකටත් ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යාංශ වෙනම ඇති කරා වගේම රාජ්‍ය අමාත්‍යාංශ 40ක් වෙන් හදලා තියෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යාංශ 40ට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඇතුළු ඒ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කරගන්න වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් සෑම මාසයකට වරක්ම අපිත් එක්ක කියන්නේ රාජ්‍ය ඇමතිවරුත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා අතිවරු ජනාධිපතිතුමා. ඒ වගේම සෑම අමාත්‍යාංශයක් ගැන කෙරෙහි එතුමා විශේෂ අවධානයක් යොමු කරනවා. ප්‍රගතිය විමසනවා මාස ගානක. ඔබතුමා සඳහන් කරන්නේ හැම මාසෙකම ශක්්‍යතා පිළිබඳව නැත්නම් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ වෙනවා කියන එක. සිද්ධ වෙනවා. දැන් අවුරුද්දක් ගත වුණා. මොනවද ඔබතුමාලා ආරම්භ කරපු දේවල් වල තියෙන ජනාධිපතිතුමා ආපු වැඩපිළිවෙලේ අවුරුද්දක් ගත වුණා. දැන් ඔබතුමාලා කැබිනට් ඇමති ධූරේ බාරගෙන මාස 3ක් විතර වගේ වෙන්නේ. මොකද්ද ඒ කාල සීමාව තුළ ඔබතුමාලා ලැබලා තියෙන ප්‍රගතිය? ජනතාවට අත් කරලා දීලා තියෙන ජයග්‍රහණ. මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා මාර්ග ව්‍යාපෘතියේ කාපට් ව්‍යාපෘතිය කිලෝමීටර් ලක්ෂයක්. ඒක සෑම ආසනයකම ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවෙන් එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් හදන්න ඕනේ පාරවල් ටිකවත් පහුගිය අවුරුදු 5 හදුනේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යන වෙලාවේ මේ රටේ සෑම ප්‍රධාන නගර ටික ආවරණය වෙන විදිහට කාපට් ව්‍යාපෘතිය ආරණය. ඒ වගේම ගම්මානවල මාර්ග ටිකත් ඇතුල් මාර්ගات කාපට් වෙමින් තිබුණා. නමුත් ඒක ගිය අවුරුදු 5 එම්පීටම නැවතුණා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ
අලුත් ව්‍යාපෘතිය කියලා සෑම ආසනයක සෑම ගමකම මාර්ග පද්ධතිය හදනවා කියලා. කිලෝමීටර් 1 ලක්ෂ ගණනක් තියගේ කිලෝමීටර් ලක්ෂයක් රාපර්ට් කරන ව්‍යාපෘතිය ආරම්භ කරලා දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් මගේ උදාහරණයක් ගත්තොත් අපේ දිස්ත්‍රික්කයේත් අඩුපාඩු වෙලා තිබ්බ කරන්න බැරි වෙච්ච ගම් යා කරගන්න බැරි වෙච්ච තිබ්බ ගම් මේ වෙනකොට වැඩ ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන් මගේ ආසනයේ වසම් 77ක් තියෙන්නේ. මේ වෙනකොට වසම් 37ක හෝ 38ක අපි වැඩ ආරම්භ කරලා තිනවා. විශාල ප්‍රතිපාදනයක් ගෙනලා තියෙනවා. ඒ වගේම හෙට කියන්නේ අපි ලබන සතියේ අපි තවත් ව්‍යාපෘති 10ක් ආරම්භ කරන්න අපි කටයුතු සූදානම් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ඒ වගේම අතිගරු මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ දැක්ම අනුව සෑම වසමකටම නිවාසයක්. ඒ කියන්නේ නිවාස ණයක් නෙවෙයි නිවාස ආධාරයක්. ලක්ෂ 13කට 15කට වගේ යන ගෙයක් රජය ලබා දෙනවා ලක්ෂ 6 ලක්ෂයක් ලබා දෙනවා කිසිම පොලියක් මොකක්වත් නැතුව නිකම්ම නිවාස ආධාරයක් විදිහට දෙනවා. ඉතින් ඒක ගමේ ඉන්න දුප්පත්ම පවුල හොයාගෙන නිවසක් හදාගන්න බැරි වෙච්ච අයට ලබා දෙනවා. මේ වගේ වෙනකොට ග්‍රාම සේවක වසම් 14022ගෙම ඒ ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ 10000කට එහා ගියපු ව්‍යාපෘති අවසන් වෙලා තියෙනවා. නෑ ඔබතුමාගේ දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම නම් එක වසමකට එක ගයක් නෙමෙයි ගෙවල් 10ක් විතර දෙන්න වෙයි. ඊට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. නමුත් ඒක අපි ක්‍රියාත්මක කරන අධීරයෙන් අධීරයට ක්‍රියාත්මක. පෞගේ රජය දුන්නේ නිවාස ආධාර නෙවෙයි නිවාස ණයක් නේ දුන්නේ. තියෙන නිවාස හදාගන්න කියලා දන්නාම මේ මිනිස්සු අද ඇත්තටම අසරණ වෙලා ඉන්නවා. දැන් පොයේ පැත්තෙන් පොලි ණය ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ දීපු මුදලින් වැඩ අවසන් කරගන්න බැරි වෙච්ච බොහෝ තියෙනවා. ඉතින් ඒක කිසිම කළමනාකරණයක් නැමැතිව තමයි ඒ ගිය ඇමතිවරයා කටයුතු ක්‍රියාත්මක කරේ. මොකද බෝඩ් එකක් දාන්න ලොකු වියදමක් දරනවා. ඒ උත්සවය කරන්න ලොකු වියදමක් දරනවා. නමුත් අන්තිමට අර නිවාස ව්‍යාපෘතිය හදපු ඒ වගේ අද දැන් බොහෝ තැන්වල කැලෑපත් බවලපත් වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතිය ආරම්භයේදී අඩුම තරමේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ටික වතුර ටිකවත් විදුලියවත් නොමැතිව තමයි උත්සවය කරන්න. ඒක නිවසක් ඉලක්ක කරගෙන ඒක සම්පූර්ණ කරලා පෙන්නලා තමයි උත්සව කරන්නේ. ඒක වගේ වැඩිපුරම අපි දැක්කේ මේ තේනකුමත් මේ ඇමතුමා ඔබතුමාලගේ ඔය දිස්ත්‍රික්කයේ තමයි ඔය ගම්මාන ආරම්භ කරනවා. නිවාස සඳහා මුදල් ලබා දෙනවා. දැන් ඒ ආණ්ඩුව පෙරළුණානේ. දැන් ඔබතුමාලගේ වගකීමක් තියෙනවා දීලා තියෙන ජනතාවගේ මුදල් ඒ සමහර වෙලාවට ඒ සැලසුම අසාර්ථක වෙන්න පුළුවන්. යලි විමර්ශනය කරලා ඒවා සාර්ථක කර ගැනීම වෙන ක්‍රියාත්මක භාවයක් ඔබතුමාලගේ තියෙන්න වෙනවනේ. නැත්නම් සමහරලාට අර දුන්න රුපියල් 50000 හරි 75000 හරි ජනතාවගේ මුදල් ඒක අපතේ යනවා. ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියනවාද? ඒ නැවතිච්ච තැන් වලින් ආයෙම අධ්‍යයනයක් කරලා හරි ඒ මිනිස්සුන්ට රුපියල් 50000ක් දීලා දෙනවා. සමහරලාට බිත්ති ටික විතරයි නංගගෙන ඉන්නේ, ටිකෝල් ටික වහගෙන ඉන්නේ. එතනින් එහාට යන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම්ක් තියෙනවද? ඔව්. ඒ මොකද දැන් මොන දේ කරාද අපි අපේ ගමේ කවුරු කෙනෙක් ගයක් හදාගන්න ගිහිල්ලා ඒ තත්ත්වයට ඇట్లా තිබ්බනම් අපේ යුතුයකම තමයි යාව ගොඩ දාගන්න එක. ඉතින් ඒ සඳහා අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කළා දෙන අමාත්‍යාංශය හරහා. ඒ වගේම නිවාස ණයක් ගන්න පුළුවන් අවශ්‍ය අය ඉන්නවා නම් ලක්ෂ 3ක් මුදලක් වගේ ගන්න මේ වෙනකොට සැලසුම් දැන්ට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ තුල ණය ගන්නත් පුළුවන් ඊටම අඩු පොලියට පෞගේ කාලේ තිබ්බට වඩා නෙවෙයි ඊටත් වඩා අඩු පොලියකට නිවාස ණය ගන්න පුළුවන් අඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඊට අමතරව මහල් නිවාස ව්‍යාපෘතියත් ආරම්භ වෙලා තියෙනවා. අපේ විශේෂයෙන් අපි වගේ ඉන්න ගම් වල සාමාන්‍ය මහල් නිවාස නැහැ. ඒ ව්‍යාපෘතියක් නැහැ. නමුත් අද අපි පෞගේ නොවැම්බර් මාසේ 18 වෙනිදා අපි ආරම්භ කරා නිවාස 100ක ව්‍යාපෘතියකට මුල්ගල් තියලා ආරම්භ කරා. ඒකට 6.6.2ක මේ පොලියක් මත ණයක් ගන්න පුළුවන් වෙන එක තියෙන අවුරුදු 25ක් ගෙවන්න පුළුවන් වෙන එකක් තියෙනවා. ග්‍රාමීය ප්‍රජාවට ඒ කියන සහන ලබා දීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් යුද්ධය අවසන් වුණාට පස්සේ යුද්ධ කාල සීමාව තුළ වාහනේ පාරේ යනකොට සමහරවිට වරවල් වල වැටුණාට මිනිස්සු එච්චර තැකුවේ නැහැ. ඒ වලේ දාගෙන වාහනේ අරගෙන ගියා. හැබැයි යුද්ධෙන් පස්සේ වලේ වැටෙනකොට මිනිස්සුන්ට දැනෙනවා පාරේ වලක් තියෙනවා කියලා. කාපට් පාර ඉල්ලුවා. දැන් කාපට් පාරවල් ටික දීලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට වතුර ටික ඕන වුණා. ජලය ඕන වෙලා තිබුණා. දැන් ඒ ටිකත් ඔබතුමාලා CNC එක සම්පූර්ණත්වයක් නැතුණා 90ක 95ක තත්වයකට අරගෙන අවිලා තියෙනවා. දැන් මිනිස්සු ඉල්ලන්නේ කාපට් පාරේ ගිහිල්ලා වතුර ටිකක් තියෙනවා, විදුලියක් තියෙනවා. දැන් අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න කියන කාරණේ. නැත්තම් ස්වයං රැකියාවක්, අනෙක් පැත්තේ තමන්ගේ කෘෂි කර්මාන්තයේ දෙයක්, එහෙම නැත්තම් තමන්ගේ ප්‍රදේශයට ගැලපෙන දෙයක්, එහෙම සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් මිනිස්සු දැන් ටිකක් වැඩිපුර කතා කරනවා. මේ කොරෝනා තත්ත්වයෙන් පස්සේ ඒක ටිකක් ප්‍රබල වෙලා තියෙනවා. මොකද්ද ඔබතුමාගේ ප්‍රදේශය තුළ නැත්තම් මහියංගනේ බදුල්ල මේ දිස්ත්‍රික්ක තුළ මොකද්ද ඔබතුමාගේ තියෙන වැඩපිළිවෙල ප්‍රජාවගේ ආර්ථිකය නැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න? විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කය ගත්තාම දිස්ත්‍රික්කයේ පළමු ප්‍රමුඛතාවයේ විදිහට කටයුතු කරන වී ගොවිතැන.
ඒක අපි ඉන්න ගම්මානවල. එතනින් උඩට ගියාම වැලිමරට ඌව පරණකටම ඒ ආසන වලට ගියාම ඒ අයගේ ප්‍රධාන ඉලක්කය තමයි එළවලු වගා කිරීම. අල විශේෂ අල පැත්ත තමයි ඒ වල තියෙන්නේ. ඒ පහුගිය කාලය තුලදී ඒ අයට හරියට පොහොර ටික ලැබුණේ නැහැ. ඒ වගේම මේ අස්වැන්නට සාතික මිලක් ලැබුණේ නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් වැලිමඩ ඌව පරණකම මේ ආසනවල අල ටික ගලවනකොට පිටරටින් අල ටික එනවා. ඒතර අපේ ගොවියාට හරි මිලක් ලැබුණේ නැහැ. ඉතින් අපි කොච්චර ඒ ගොවියෝ වියදම් කරගෙන මහන්සි වෙලා වැඩ කරතු කරත් හැබැයි තවත් නායකාරයෙක් බවට පත් වෙන වැඩ ක්‍රියාත්මක තමයි උනේ. නමුත් මේ අපි බලයට එන වෙලාවෙත් වගේම සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන තුලත් අපි සටහන් කළා තියෙනවා වී වල සහතික මිලක් දෙනවා කියන එක. හොඳයි එමතුමා දැන් ඒක අපි කාලාන්තරයක් තිස්සේ කතා කරන දෙයක් නේ. අපි තියෙන්නේ යපුම් කෘෂිකර්මාන්තයක්. අපි වගා කරගන්නවා ඒ වගා කරගන්න ටික අපිම පරිභෝජනය කරනවා. හැබැයි එතනින් එහාට අපි ගිහිල්ලා වෙළඳ පොලක් ඉලක්ක කරගෙන කෘෂිකර්මාන්තයේ දෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කය තුල කෘෂිකර්මාන්තය තමයි බහුලවම දෙන්නේ. ඒක ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් හරි අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් හරි අලුත් වැඩපිළිවෙලක් නැද්ද එමෙතුමා? ඒක තමයි මම කියාගෙන ආවේ. දැන් අපි ඒකට නිසි බිලක් දුන්නේ තිබ්බේ නැහනේ. ඒක ලබා දුන්නා. ඒ වගේම ඒකට අවශ්‍ය කරන ගබඩා පාසුකම් තිබ්බේ නැහැ. දැන් අල ගොවියක්ගේ අල ටික ග්‍රහගත්තාම ඒක රඳවා ගන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් එදා ඒකට වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් රාජපතිතුමාගේ සභාවයක් මෙතන ඒ ප්‍රදේශ වලට ආවෙන එක ගබඩා පාසුකම් ටික ශීතාගාරණ ටික හදලා ඒ ටික ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට සැලසුම් වෙනවා. ඉතින් ලබන අවුරුදු තුනේ අපි ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කරුණ කියන්නෝනේ වී වල තිබ්බ මාෆියාව. ඒ වගේම අපේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වෙලා ගෙදරනට අපේ රටේ වී වලින් අතිරික්තයක් තිබ්බා. වී රට වන්නත් අපසඳ. ඒ වගේම බඩිරුංගු. ඒව රැවන්න සැලසුම් කරනවා. නමුත් පහුගිය කාලය තුලදී ඒවට නිසි විලක් තිබ්බේ නැහැ. ඉතින් ඒවා යන්න ඕනේ. නමුත් මේ කන්නේ තුලදී අපි දකිනවා විශාල විදියට බඩිරුංගු වගා කිරීමට කටයුතු කර සැලසුම් මේ ජනතාව පෙළඹිලා තියෙනවා. ඒක අපි හිතනවා තව මාස කිහිපයක් යනකොට අපිට මේ අපේ රටට විතරක් නෙවෙයි පිටරටට යවා ගන්න පුළුවන් ඒ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ යපුම් කෘෂිකර්මාන්තේ වාණිජ කෘෂිකර්මාන්තයකට යොමු වෙන්න ඔබතුමාලගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා දැන් කරන්නේ වෙන ඉස්සලා කරපු වගා බිම් ටිකම නම් ඒ කෘෂිකර්මාන්තයේ නියලුදුවියේ ඒ ප්‍රමාණයම නම් කරන්නේ ඒ අක්කර දෙක නම් ඒ ගහපු විදිහටම නම් වී ගහන්නේ ඒ කරපු විදිහට නම් අල ටික වවන්නේ. ඕක අපිට වාණිජ කෘෂිකර්මාන්තයකට අනුවර්ධනය කරගන්න අමාරුයි නේ එමතුමා. ඒ සඳහා ගොවියා යොමු කිරීම වෙනුවට විශේෂයෙන්ම ওই බරපතලව තියෙන ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ওই ගැටලුව මහියංගනේ එදා හිටපු ගොවියා තාමත් ඉන්නේ මේ විදිහටමයි. හැබැයි ඒ ගොවින් අපේක්ෂා කරන ඉන්න තැනින් ඉස්සරහට එන්න. මිල වැඩි කිරීම පමණක් නෙවෙයි ජනාධිපතිතුමා සඳහන් කරා වගේ එක පැත්තකින් අගය එකතු කළ නිෂ්පාදන වෙනුවෙන් ඔබතුමාල කර්මාන්ත ඇති කරන්න සූදානමක් තියෙනවද? සමහරවිට වී ගොවිතැනෙන් එහාට ගිහිල්ලා ආර්ථිකමය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් නිෂ්පාදන වෙනුවෙන් ගොවියා යොමු කරන්න සූදානමක් තියෙනවද? ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ? කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විශාල වැඩපිළිවෙලක් තියෙනවා. මොකද හේන් ගොවිතැන් කරන අයට හරියට හේනට යන්න පුළුවන් වාතාවරණය පෞද්ගලික කාලේ තිබෙන. මොකද වනජීවියකත් වන සංරක්ෂණයත් එක්ක දාපු මායිම් එක. නමුත් අතිගරු ජනාධිපතිතුමා කිව්වේ ඒ අය වගා කරන සියලු දෙනාටම මේ වගා කිරීමේ අවශ්‍යතාවය විදිහට වගා කරන්න අවශ්‍යතාව සැලසුම් මේ කළ දෙන්න කියන එක. ඉතින් ඒ වගේම දැන් අපේ ගම්මාන උලත් එදා හේන් ගොවිතැන කරපයි ඒ කොටස විතරක් නම තියෙන්නේ නැහැ. දැන් ඊට එහාට ගිහිල්ලා වගේම මොන දේ කරන්නත් පහුගිය කාලේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන පොහොර ටික තිබෙන්නේ නැහැ. ඒක නියමානුකූල පොහොර ටික අපි ලබා දෙන්න. ඒක පොහොර සහනාදර පොහොර ටික නිකන් දෙන්න කටයුතු. ඒ වගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා අද ගොවියා එළියට බහැලා තියෙනවා. මොකද විශ්වාසයක් තියෙනවා අපිට සහතික මිලක් ලැබෙයි. අපේ එදා වගා කර වක්කරේද දෙකට වඩා ඊට එහාට යන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපිත් එක්ක ගොවි සමිතියදී ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන මේ වැඩ පිළිවෙල ගැන අපිට උදව් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ තුල අපි ඒ අයගේ අපහසුකම් ටික ලබා දෙන්න. විශේෂයෙන් මහවැලියේ තියෙනවා මහවැලි භූමි ප්‍රදේශවල තියෙන විශාල බිම් ප්‍රමාණයක් තියෙනවා අනෙක් හිස්ව තියෙන. ඒවත් අපි ඒ අයට අක්කර දෙක වෙන්ගලා වගා කරලා අවසන් කරන්න වෙන පහසුකම් ලබා දෙන්න අපි වැඩ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක මේ විශේෂ වියලුව ආසනය තුළ වගේ මයංගනේ සීකාලාපය තුළ වගේම රිදී මාලියද්ද ඒ ගම්මාන මහවැලි වලට මහවැලි අමාත්‍යාංශයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අයට යම් පොඩි මුදලක් ගෙවාගෙන අක්කර රුපියල් 1000ක් 1500ක් වගේ ගෙවාගෙන මේ ක්‍රියාත්මක කරන්න ඒ අයට පහසුකම් ටික ලබා දෙති. ඒ තුළ එදාට වඩා අස්වැන්නක් ලබා ගන්නත් වගා වැඩි කරන්නත් කටයුතු වෙලා තියෙනවා.
පහුගිය කාල සීමාව තුළ කතා කරපු දෙයක් තමයි අපේ රටේ තිබුණු අර අකර්මණ්‍ය වෙලා තියෙන කර්මාන්ත යලි සක්‍රිය කරලා ඒක ජාතික ආර්ථිකයට බද්ධ කර ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලකට යොමු වෙන්න කියන කාරණේ. ඒ තුළ රටට අවශ්‍ය කරන සීනි ප්‍රමාණය රට තුළ නිර්මාණය කර ගැනීම සඳහා යම් සාකච්ඡාවක් නිර්මාණය වුණා. හිඟුරාන් සීනි කර්මාන්ත ශාලාව පිළිබඳව පැල්වත්ත ඊට පස්සේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබඳවත් යම් සාකච්ඡාවක් ඇති වුණා. ඒ තුළ ඔබතුමා ඔය කතා කරන දිස්ත්‍රික්කයේ රිදී මාලියද්ද යලි උක්වගා කිරීමක් සම්බන්ධයෙන් ජනතාවගේ යම් කුකුසක් ඇති වෙලා තිබුණා. මේවා බහුජාතික සමාගම් වලට දෙයිද කියන කාරණය සම්බන්ධයෙන් අපි ඒ පිළිබඳව ටිකක් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි අලෙත් හතර පැත් සමගින් ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් තේනුක විධානගමක මෙතුමන් එක අපි හතර පැය ඉන්නේ. එමෙතුමා විරාමයට යන්න කලින් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා කියලා කිව්වේ අර මේ රිදී මාලියද්ද ප්‍රදේශයේ යලි උක්වගාව කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ සූදානමක් තියෙනවා. දැන් කර්මාන්ත ශාලා යලි නවීකරණය කරලා ක්‍රියාත්මක කරන්න සූදානම් තියෙනවා. ඒ සඳහා වෙන අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඒ ඉඩම් පාවිච්චි කරන්න සූදානමක් තියෙනවා. ජනතාවගේ යම් කුසක් ඇති වෙලා තිබුණා නේද එමෙතුමා? පහුගේ කාලය තුළදීම මොකද 2009 ඉඳලා 2014 2015 පස්සේ තාපහු මේ අක්කර 65000ක් වෙන් කළා දෙන්න සැලසුම් කළා තිබ්බා. දැන් ඒ අපේ ගම්වල ජනතාව කියන්නේ දැන් පැලවත්ත තියෙන අරහෙන් කන්තලේ තියෙන කර්මාන්ත ශාලාවල් තියෙද්දි අලුතෙන් තව කර්මාන්ත ශාලාවක් ඉදිරියෙන් ඕනේ. අර කර්මාන්ත ශාලාව තුලම මේ ක්‍රියාත්මක කරන්න කියන පොද ලොකු බියක් තියෙනවා උක්වගාව තුලින් ඒ ප්‍රදේශයේ ආස්ව ජලයෙන් තමයි වගා කරගන්න. ඉතින් වතුර නැති වෙයි කියන බියක් තමයි ඒ ගම්වල අයගේ ලොකු විදියට ඒගොල්ලෝ හිතන දෙයක්. ඉතින් මම ඒගේ අදහස් අනුව අපි ඒගොල්ලොත් එක්ක අපි හිටියා. ඒ කියන්නේ අපි කියන්නේ අක්කර 65000ක් මේකට දීලා අපේ ප්‍රදේශය තුල කියන රිදී මාලියද්ද දෙහිගම කියන ගම්මානය ආවරණය කළා තමයි හෙක්ටාර 365කට බිව්බි ප්‍රමාණයක් වෙන් කළා දෙන්න හදුවා කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න. ඉතින් ඒකට ලොකු ඒක කියන්නේ පහුගිය කාලය තුලදී අපේ පවුල් ඊට කලින් පවුල් ඒ භූමි ප්‍රමාණවල වගා හේන් ගොවිතැන් කරගෙන විශේෂයෙන්ම අවසන් කාලය තුලදී ඒ අය වගා කරගත ඉරුඟු වගාව. ඉතින් ලොකු විශාල ආදායමක් ලැබුවා. ඉතින් ඒ අයගේ ඉඩම් ටික තමයි මේ සීන් සමාගමට දෙන්න කටයුතු කරේ. ඉතින් ඒකට ආවරණය වෙනවා අර පැත්තෙන් බිබිල පැත්තත් ආවරණය අර පැත්තෙන් පදියතලා මහවය ඒ භූමි ප්‍රමාණවලුත් අර බුද්ධදාස රජතුමාගේ ඖෂධ උයනත් ඒකට ඇතුළු වෙනවා කියලා යම්තරක සාකච්ඡාවක් ආවා. එහෙම දැන් කතා වෙනවා. ඉතින් හැබැයි මේ අය ඉල්ලීම තියෙන්නේ ඒ අයගේට ඉඩම් ලබා දීලා සාධාරණයක් කරන්න. ඉතින් පහුගිය දාලේ අතිගරු ජනාධිපතිතුමාගේ එක ගමට මේ ගම වැඩසටහන යටතේ එතුමා ගම්මාන පිරිසන ඉස්සෙල්ලාම ආරම්භ කරේ බදුළු දිස්ත්‍රික්කයේ හපුතලේ. ඒ අවස්ථාවේදී ගාම ඒ උදවියත් ඒ පවුල් 163ක් ඉන්නවා. 163ම ඇවිල්ලා ජනාධිපතිතුමා ඉල්ලීම කරේ ඉඩම දෙන්න එපා. ජනාධිපතිතුමා තීන්දුව කරා ඒක ඒ අයටම ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. නමුත් මේක මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් එක්ක ඒක අවකාශ කරන වගා කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න අවශ්‍ය කරන සියලුම අනුමැතියන් ටික ඒ අය ආයතන අරන් තිබ්බා. ඒ වෙලාවේ ජනාධිපතිතුමාත් එක්ක ආපහු ගිහිල්ලා සාකච්ඡාවක් කරාම ජනාධිපතිතුමා පැහැදිලි කිරීමක් වුණා. ඉතින් එයාට අසාධාරණයක් නොවෙන්නත් ඒ වගේම කර්මාන්ත ශාලාව ඉදි කරන සමාගමට අසාධාරණයක් නොවෙන්නත් කටයුතු කරන්න කියන උපදේශය ලැබුණා. මාවැලි අමාත්‍යාංශයෙන්. ඒ කියන්නේ දැන් ඔබතුමාලා කර්මාන්ත ශාලාව ඉදි කරනවද? කර්මාන්ත ශාලාව විතරයි. ඒ කියන්නේ වෙන කර්මාන්ත ශාලාව ඉදි කරාම එමතුමා අමුද්‍රව්‍ය ටිකයි පිටරටින් ගන්න බෑනේ ටික. අමුද්‍රව්‍ය ටික කියන්නේ අපි අපේ ප්‍රදේශය කියන්නේ විශේෂයෙන්ම රිදී මාලියද දෙහිගම කියන ඒ ආවරණය වෙන ගම්මාන තුල ඒ අයගේ ඉල්ලීම තිබ්බේ මේ උක්වගා කිරීමට තමයි විරෝධතාවය තිබ්බේ. හැබැයි අතන පවුල් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ පවුල් 163ක් ඉන්නවා. ඒ අයගේ වගා කරපු භූමි. ඉතින් යහපැත්තේ ඉඩම් ටික තියෙනවා. එයාට ඒ ඉඩම් ටික ලබා දීලා මේ දෙන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරලා ඒගොල්ලෝ වගා කරගෙන හිටපු ප්‍රමාණ වල ටික ඒ අයට දීලා කර්මාන්ත ශාලාව ඉදි කිරීමට මේ කියන්නේ අවශ්‍ය කරන මේ වෙනකොට විශාල වැඩ කොටසක් ඒ අය කරගෙන තියෙනවා. ඉතින් ඒක අපි දැනගෙන හිටියේ නෑ. අපි දා කරපු සාකච්ඡාවේදී ඒගොල්ලෝ කර පැහැදිලි කිරීම අනුව තමයි කරේ. ඒකගෙම ඒ ගොවීන් 163 දෙනාත් එක්ක සාකච්ඡා කරා. එයාට පැහැදිලි කිරීමක් කරා. ඉතින් ඒගොල්ලෝ අකර 2ද 3ද අවශ්‍ය කරන ප්‍රමාණවල ටික අපි ටික ලබා දෙන්න අවශ්‍ය කටයුතු. ඒගොල්ලෝ දැන් එකකතාවයකට අවිල්ලා තියෙන ඒගොල්ලෝ ලිඛිතව දීලා තියෙනවා. මේ අයට මේ ඉඩම් ටික ලබා දෙනවනේ ඒගොල්ලෝගේ විරෝධතාවයක් නැහැ කියලා. ඉතින් අපි එක පැත්තකින් හිතන්න ඕනේ අපේ ඒ කර්මාන්ත ශාලාව ආවොත් අපේ ප්‍රදේශයේ ඉන්න තරුණ තරුණයන්ට විශාල රැකියා ප්‍රමාණයක් ලැබෙනවා. ආදායමක් ලැබෙනවා. මොකද නැත්තම් ඒ අය ජීවත් වෙන්න කන්නයක් වගා කරලා ලැබෙන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ. මේක හැබැයි මේ කර්මාන්ත ශාලාවල විශාල රැකියාවල් ප්‍රමාණයකුත් වෙනවා. ඒ තුලේ
මාසක වැටුපක් ලබා ගන්න පුළුවන් දිනනා ජීවත් වෙන්න පුළුවන් වෙන හැකියාවක් ලැබෙනවා. දැන් ওই කර්මාන්ත ශාලාව උක්වගා කිරීම අරමුණු කරගෙන නම් ඔබතුමාලා ආරම්භ කරන්නේ. දැන් කර්මාන්ත ශාලාව නිර්මාණය කරලා ඊට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලබා ගන්න නම් වගා කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා ඔබතුමාලා ඉඩම් හඳුනගෙන තියෙනවා. දැන් ওই ජනතාව විරුද්ධත්වය ප්‍රකාශ කරනවා නම් වෙන දිස්ත්‍රික්කවල වෙන ප්‍රදේශවල හඳුනගෙන තියෙනවද ඉඩම්? ඔව් ඒක තමයි මම කිව්වේ අල්ලපු යට තමයි බිබිල. බිබිලත් මැදගම ඒ ප්‍රදේශ හඳුනගෙන තියෙනවා. එතනින් යහ පැත්ත තමයි අම්පාර මේ ආයිතියේ අම්පාරට පදියතලාව හා මහවය. හැබැයි ওই බිබිල ඔය කාලාන්තරයක් තිස්සේ තිබුණු ගැටලුවක්නේ. මතකයි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ බිබිලෙත් ওই විදිහටම උක්වගා කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ආරම්භ කළා. නමුත් ඒ සියල්ල ජනතා විරෝධය මත යලි ආපස්සට ගන්න සිද්ධ වුණා. දැන් ඔබතුමාලට ආයෙ පටන් ගන්න මේ මිනිස්සු ආයෙ විරුද්ධත්වය ප්‍රකාශ කළොත් ඊට විකල්පයක් තියෙනවද ඔබතුමාලට? දැන් අපි භූමි ප්‍රමාණයක් තියෙනවනේ. හෙක්ටාර් 340 ගණනක් තියෙනවා ඒ වෙන් කරපු. ඒතකොට ඒකෙන් ප්‍රමාණයක් අර ගොවියේ ඉන්නවා. අනිත් සියලු ප්‍රමාණයනේ යම් ප්‍රමාණයක ඉන්නවා. ඒ අයගේ ඉඩම් ටික අපි එයාට වගා කරන්න නිදහස් කරලා දෙනවා. ඊට යහට ගිහපු තව ඉතුරු යන ප්‍රමාණයක් ඉන්නවනේ. ඒ අයට ඉතින් යාබද ඉඩමක් තියෙනවා රජය සතු ඉඩම. ඒකෙන් ඒ අයට ඉඩම් ටික ලබා දෙන එක තව පරිදි දෙනවා. ඉතින් අපි මූලික වශයෙන්ම අපේ දැන් දෙහිගම රිදිමාලෙද්ද කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල භූමි ප්‍රමාණයක් වෙන් වෙන්නේ නැහැ මේ වගා කරන්න. එතන ඉතුරු වෙන්නේ කර්මාන්ත ශාලාවට පමණයි හෙක්ටයාර් 300 ගාන දෙන්නේ. ඒ තුල වගාව කරන්න අපේ ආසනය තුල වෙන්නේ නැහැ. අනිත් ආසන දෙක තුල තමයි මේ වගා කටයුතු කරන්නේ. ඒකෙන් මේ ගෙනල්ලා කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම තමයි ක්‍රියාත්මක කරන්නේ. ඔය ඔබතුමාලා ඉදි කරන්න යන කර්මාන්ත ශාලාව නිසා අපි ධනකාරණයක් නේ ওই ප්‍රදේශයේ ටිකක් පරිසර සංවේදී කලාප ගණනාවක් තියෙනවා. අර බුදුදාස රජතුමාගේ ඖෂධ උයනක් තියෙනවනේ ওই පැත්තේ. ඒකට ඔබතුමාලා පරිසර ශක්්‍යතා අධ්‍යයනයක් කරලාද ඒ වගා කිරීම කටයුතු සිදු කරන්න ඉදන් නිදහස් කරන්නේ. නැත්නම් අර යලි කැල ඇති කිරීම සඳහා යම් භූමි හඳුනාගෙන තියෙනවනේ. ඒව උකට අදාළද? මොකක්ද ඒ සඳහා තියෙන ඔබතුමාගේ වැඩපිළිවෙල? මේ භූමි ප්‍රමාණය තුල අර හේන් ගොවි තැන කරන එක විතරයි කරන්නේ. ඊට මෙහා තියෙන අක්ට ඒ හේන් ගොවි තැන කරන තකර ප්‍රමාණයක් විතරයි. ඒ තුල එයාගේ ප්‍රමාණය වෙන් වෙනවා. මම හිතන එයාට අකර දෙක ගන්න දුන්නා. මම හිතන්නේ අකර 100ක් විතර එයාගේ අර 300 ගානෙන් අඩු වෙනවා ආයතනයේට. ඒතකොට ඒගොල්ලොන්ගේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ තුල කොහෙවත් මේ ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නිකන් හිස් භූමි ප්‍රමාණයක් තියෙන්නේ. අපි දන්න කාරණයක් තමයි තේනුකු විදර්ශකයෙකුගේ මතය මේ ලංකාවට එන බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම දඹානට යනවා. අපේ රටේ ආදිවාසීන් පිළිබඳව යම් අය විමර්ශනය කරන්න යනවා, පරීක්ෂණ කරන්න යනවා, යම් අධ්‍යයනයන් සඳහා යොමු වෙනවා. සමහර වෙලාවට දේශීය සංචාරකයෝ අනිවාර්යයෙන්ම දඹානට යන අවස්ථාවන් අපි දකිනවා. හැබැයි ඔවුන් ගියාට ඒ ප්‍රදේශයේ අයගේ ජීවනාර්ථකය නැන්විලා නැහැ. දඹාන ප්‍රදේශය ගත්තත් ඔවුන් ආදිවාසීන් විදිහටම ඉන්නවා. හැබැයි ඊට අදාළ ප්‍රදේශයන් තුල යලි රැකියාව බිහි වෙනවා අපි දකින්නේ නැහැ. රැකී අවස්ථාවන් නිර්මාණය කරනවා අපි දකින්නේ. කොළඹට එන සංචාරකයන් ටික දඹානට මයංගනේට අරයි යනවා නම් ඔබතුමාලට පුළුවන්කමක් තියෙන්න බෑ ඒ ස්ථානවල ඒ සංචාරකයන්ට අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය කරමින් යලි රැකී අවස්ථාවන් උත්පාදනය කරන්න. ඒ අවස්ථාන් කාලාන්තරයක් තිස්සේ අපි දැක්කේ නැහැ. අලුත් වැඩපිළිවෙලක්වත් තියෙනවද ඒ සඳහා ඔබතුමාලා යොමු කරන්න? අපේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපෘතිය ප්‍රචලිත කරන්න ක්‍රියාත්මක කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් දඹාන විතරක් නෙවෙයි. මයංගනේ පන්සල තියෙනවා. ඒ පැත්තට ගියාම සොරබර වැව තියෙනවා. යොග්බ පන්සල. බදුල්ලට ගියාම මුතිය අනිත් පැත්තට ගියාම මේ වස්කමෝ අනුද්‍යාන තියෙනවා. අර පැත්තේ මාදුරෝය තියෙනවා. ඉතින් මේවට ආකර්ෂණය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපි සංචාරක ව්‍යාපෘතිය හරහා අපි ක්‍රියාත්මක කරා. නමුත් ඒක ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද පොළොන්නරුවට ඇවිල්ලා සංචාරකයන් එතනින් නවතිනවා. එතනින් ආයේ මේ ටික මෙහෙට එන්නේ නැහැ. එතනින් ආපහු එක්ක නුවරට හරි කොහේ නුවරඑළිය හරි තමයි යන්නේ. ඉතින් ඒ සඳහා අපි සංචාරක අමාත්‍යාංශයටත් මේ වෙන සාකච්ඡා කරලා තියෙන වගේ පළාත් සභාව හරහා අපි සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සංචාරක ප්‍රදේශයක් කිරීමටත් මහියංගනය පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරලා තිබ්බා. නමුත් මේක එතනින් එහාට යම් ප්‍රමාණයක නවතිනවා. ඉතින් ආදිවාසී ගම්මානය සඳහා ආදිවාසී නායකතුමාගේ ඉල්ලීම් වලට අපි ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ඉතිහාසයේ පළවෙනි වතාවට අයවැයක් තුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආදිවාසී නායකතුමාට ප්‍රතිපාදනයක් වෙන් කළ ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒ තුළ එයාගේ අවශ්‍යතාවන් ඉටු කළා දෙනවා. ඒ වගේම ඒ අයගේත් අවශ්‍යතාවයන් දෙන එයාට හරිය වගා කරගන්නත් ගැටලු තියෙනවා. ඒ වගේම කැලේ ඇතුළට යන්න වාතාවරණයක් නැහැ. මොකද වනජීවී නීති වලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න ඉලා තියෙනවා. ඒ සඳහාත් ආදිවාසී නායකතුමාගේ ඉල්ලීම අනුව තියෙන වැව් ප්‍රතිසංස්කරණය කළා දෙන්න. ඒවත් අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න මේ ලබන වර්ෂය අපි ආරම්භ කරනවා. ඔබතුමාලා ඉලක්කයක් තියෙනවා මෙන්න මේ කාලය වෙනකොට අපි මේ වැඩ පිළිවෙල අවසන් කරනවා කියලා. ඔව් සෞභාග්‍ය දැක්ම තුළ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල තුළ ගම්වල වැව් ටික ආපහු
හදන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ වෙනකොට ලබන වර්ෂයේ අපි ආරම්භයේ පළවෙනි කාර්යුවේදී බදුල්ල දිස්ත්‍රික්කය තුළ වැව් 21ක් සම්පූර්ණව අවසන් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. සැලසුම් කරනවා. එතන මෙහාට කියලා ග්‍රාමීය ආර්ථිකයේ නැන්වීම වෙනුවෙන් දැන් මම ඔබතුමාගේ ওই දිස්ත්‍රික්කයේ තුල හිටිය ඔබතුමාගේ ආසනය තුල හිටිය. එතනින් එහාට ගිහිල්ලා රටේ සමස්ත ප්‍රජාවගේ ග්‍රාමීය ආර්ථිකයේ නැන්වීම වෙනුවෙන් පොදුවේ ගත්තහම මොකද්ද ඔබතුමාට තියෙන වැඩපිළිවෙල? සෑම ආසනයකටම ප්‍රමුඛතාවයක් දෙන්න සැලසුමක් තියෙනවා. ඒ වගේම සෑම ආසනයකම ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන වැඩපිළිවෙල දෙක පැත්තකින් අපි කර්මාන්ත ශාලාවල් ඉදි කිරීම, ඒ වගේම මාර්ග පද්ධති දැන් මේ වෙලාවේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජනතාව අලුත් ක්‍රමවේදවල වල රටේ දියුණු වෙනකොට ඒ අයගේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන. ඒ විශේෂම කෘෂි කර්මාන්තයේ එදාට තිබ්බට වඩා වෙනස් අලුත් ක්‍රමවේදවලට අරගෙන ගිහිල්ලා ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා තියෙනවා. ඒ වගේ ඒ අයත් එක්ක සාකච්ඡාවල්, ඒ අයගේ අඩුපාඩුකම් වගේම ඒ අයට අවශ්‍ය කරන නවීන පහසුකම් ටික ලබා දෙන්නත් අපි මේ වෙනකොට කෘෂි අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපි එතන මෙහාට આવොත් පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, ප්‍රවර්ධනය කරන්න ඔබතුමාලගේ තියෙන වැඩපිළිවෙල මොකක්ද? පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්නත්, ඒ වගේම පාසල් වල අපි මොන දේ කරන්න ජාත්‍යන්තරය දක්වා යන්නත් රටේට කීර්තියක් ගෙන දෙන්න ක්‍රීඩා වන්දන ක්‍රීඩකයෝ ඉන්න ඕනේ. හැබැයි මේ ක්‍රීඩකයන්ට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න පළවෙනි තමයි පාසල. පාසල තුල එක ක්‍රියාත්මක වුණේ නැති හින්දා අද ක්‍රීඩාවට අලුතෙන් එන අය බොහෝ අඩු වෙලා තියෙනවා. ඒ වගේම රටේ තියෙනවා ක්‍රීඩා පාසල් 25. ඒ ක්‍රීඩා පාසල් 25 කියන්නේ කනගාටු අධ්‍යාපන අමාත්‍යාංශය නමුත් ඒක නමට විතරක් සීමා වෙච්ච ක්‍රීඩා පාසල් 25ක් තියෙනවා. ඉතින් ක්‍රීඩා කරනවා නම් ඒ ක්‍රීඩා කරන දරුවන්ට ඒ පහසුකම් ටික ලබා දෙන්න සැලසුමක් තිබෙන්නේ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා පහුගිය ජනාධිපතිවරණයේදී ඒ වගේම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා ගියේ ගමේ තියෙන ක්‍රීඩා පිට්ටනියට. ඔව් දැන් එතුමා ගමේ ගිහිල්ලා ක්‍රීඩා පිටියට යනකොට මිනිස්සුන්ට කියවිලා කියන ජනාධිපතිතුමාට ක්‍රීඩා පිටිය හදලා දෙන්න කියලා. හැබැයි කවදාවත් එතකොට තමයි තේරුනේ තේරුකමත් ඔබතුමාලවත් ගිහිල්ලා තියෙනවද කියලා බලන්න ගමේ ක්‍රීඩා පිටිය බලන්න. ඒ හින්දා තමයි මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම තුළ මේ අලුතෙන්ම මේ ග්‍රාමීය පාසල් ක්‍රීඩා කියන අමාත්‍යාංශය නිර්මාණය වෙන්නේ. දැන් ඔබතුමාලා මේ මත පදනම් වෙලා ගිහිල්ලා ගමේ පාසල බලලා තියෙනවද? ඔය කියන ක්‍රීඩා පාසල් 25 නිරීක්ෂණය කරලා තියෙනවද? වැඩපිළිවෙලක් හදලා තියෙනවද? මේ වෙනකොට ක්‍රීඩා පාසල් 25 අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මේ වෙනකොට මේ අමාත්‍යාංශයක් විදිහට මගේ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් වුණේ මේ ලබන වර්ෂය තුල. නමුත් මේ වෙනකොට ක්‍රීඩා පාසල් 25න් 5ක අපි වැඩ ආරම්භ කරලා තියෙනවා. එකක් අම්පාර ක්‍රීඩා මහාවිද්‍යාලය, ඒ වගේම අපේ මගේ දිස්ත්‍රික්කයේ වැලිමඩ විද්‍යාලය, අර පැත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොරමඩුල්ල විද්‍යාලය, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කයේ වල්ල ක්‍රීඩා මේ අපි මේ වෙනකොට වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ මාසේ කමාරක් වගේ දෙකක් ඔය කාලයක් තුළදී ප්‍රතිපාදන හොයාගෙන අපි මේ කටයුතු ආරම්භ කරලා මේ වෙනකොට මේ ප්‍රතිපාදන ගමට ගෙනහිලා තියෙනවා. හැබැයි වර්ෂයක් අවසන් වෙන්න තියෙන්නේ. ඒ වර්ෂය අවසානයේ මුදල් ප්‍රතිපාදන කරන්නේ කොහොමද කියන ගැටලුව ආවා. නමුත් විශේෂයෙන් අපේ ක්‍රීඩා ඇමතිතුමන් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත, ඒ වගේම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මැදිහත් වීම මත හමුදාවේ සහාය ඇතුව ත්‍රිවිධ හමුදාවේ සහාය, හමුදාව ඒ වගේම මේ නේවි එක, යාෆෝස් එක, ඒගොල්ලෝගේ සහාය ඇතුව මේ ලබන වර්ෂය අවසන් වෙනකොට මේ වර්ෂය අවසන් වෙනකොට අපි ක්‍රීඩා ආරම්භ කරපු පහේ වැඩ අවසන් කළ දෙන්න කටයුතු කරනවා. ඉතින් ක්‍රීඩා පාසලක් තුල ක්‍රීඩා පුහුණු කරන දරුවන්ට හොස්ටල් එක හරියට තියෙන්න ඕනේ. නිදා ගන්න තැන හරියට තියෙන්න ඕනේ. ඒ කෑම බීම ටික හරියට ලැබෙන්න ඕනේ. පෝෂණීය ආහාර වේලක් ලබා දෙන්න ඕනේ. ඒකට වෙන් කළා තිබ්බ මුදල අපි වැඩි කරලා ලබන වර්ෂයේදී දැන් රුපියල් 5000 තිබ්බ එක 10000 දක්වා වැඩි කරා. ඒ වගේම හොස්ටල් පහසුකම් ටික අපි සියලු පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ක්‍රීඩා පිට්ටනිය ටික, ඒ ක්‍රීඩා පාසල තුල තියෙන ක්‍රීඩා පිට්ටනිය මීටර් 400 දුවන්න 200 දුවන්න ඒ කටයුතු කරලා තියෙනවා. ක්‍රීඩා පාසල් 25 තුල අපි හඳුනාගත්ත ක්‍රීඩා පාසල් 10ක් සින්තටික් ට්‍රැක් එක දාලා නම් සම්පූර්ණ ක්‍රියාත්මක කරන්න අපි ලබන වර්ෂයේ ක්‍රියාත්මක කරනවා. දැන් අපතුමා දන්න කාරණයක් තමයි දැන් පාසල් වලට යන දරුවන්ව ක්‍රීඩා සඳහා යොමු කරන්න දෙමව්පියන්ගේ තියෙන බරපතල මැලිකමක්. දරුවෝ ක්‍රීඩාවලට යොමු වෙලා අපි හිතමුකෝ ජාතික මට්ටමින් ජයග්‍රහණයක් අත් කරගත්තට පස්සේ
අධ්‍යාපන කටයුතු වලින් ඈත් වෙලා ජාතික මට්ටමේ ජයග්‍රහණයක් අත් කරගෙන ඉස්සරහට වුන් කොහොමද අනාගතේ නිර්මාණය කරගන්නේ? සුරක්ෂිතතාවයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ජනතාව තුළ දෙමව්පියන් තුළ යම් සැකයක් තියෙනවා, කුකුසක් තියෙනවා. සමහරවිට ජාතික මට්ටමේ නෙවෙයි ආසියානු මට්ටමෙන් ජයග්‍රහණ උපයාගත් අයත් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවානේ ක්‍රීඩකයන් විදිහට. ඔවුන්ට අනාගතය පිළිබඳව අනිශ්චිතතාවයක් තියෙන්නේ. ක්‍රීඩාව සඳහා යොමු වන දරුවන්ගේ අනාගතයේ නිශ්චිතව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ අමාත්‍යාංශ වැඩපිළිවෙලක් තියෙනවද? වැඩපිළිවෙලක් අපි නාමල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය තුළ අධ්‍යාපන ඇමතිතුමා ජීල් පීරිස් ප්‍රතිතුමාත් එක්ක අපි මේ අමාත්‍යාංශ දෙක තුන එකට එකතු කරගෙන අපි කටයුතු කළා. මොකද පෞගේ කාලේ ක්‍රීඩා අමාත්‍යාංශය තිබ්බට පාසලේ ක්‍රීඩා කටයුතු ටික උනේ පාසලේ පැත්තෙන්. හැබැයි ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ක්‍රීඩා ඇමතිතුමා. වත්මාන් ක්‍රීඩා ඇමතිතුමා කියන්නේ ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩා කරන ඇමතිවරයෙක් විදිහට එතුමා ක්‍රීඩාව ගැන දන්නවා. ඒ වගේම එතුමාව හම්බ වෙන්න පුළුවන් ඕනෙම අවස්ථාවක් තියෙනවා. ඕනෙම එතුමා කොළඹ හිටියොත් ක්‍රීඩාංගණයට ගියොත් උදේ පාන්දර ගියොත් එතුමා ක්‍රීඩා පිටියේ ඉන්නවා. ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. ඒ වගේම රට පුරාම ඒ අයට ලොකු විශ්වාසයක් තියෙනවා ක්‍රීඩාව දියුණු වෙයි කියලා. ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරගෙන ක්‍රීඩා පාසල තුල 8 පන්තිය 8 වෙනි පන්තිය වෙනම ක්‍රීඩා පන්තියක් බවට පත් කළ දෙනවා. පෞගේ කාලෙත් මේ 8 වෙනි පන්තිය තිබ්බා. හැබැයි ඒක තිබ්බේ යම් අයගේ ළමයි ඇතුළත් කර ගැනීම සඳහා පමණයි ඒක තිබ්බේ. නමුත් දැන් මේ අපි ලබන වර්ෂයේදීද 8 පන්තිය කියන්නේ ක්‍රීඩා කරන දරුවන්ව විතරක් තියෙන පන්තියක් බවට පත් කරලා තියෙනවා. සමස්ත රටේම ක්‍රීඩා කියන්නේ ක්‍රීඩා පාසල් වල ඒ දරුවන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ඒ පහසුකම් ටික දෙන්නත් ඒ අයගේ වෙනුවෙන් කටයුතු කරන්නත් අපි මොකද දිස්ත්‍රික්ක වශයෙන් ගම් වශයෙන් උත් අපි ක්‍රීඩා කරන දරුවන් වෙන වෙනම හඳුරගෙන තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නවනම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් යොමු කරන්න මේ හම්බන්තොට තියෙන ක්‍රීඩාංගණයේ සූර්යව ක්‍රීඩාංගණය ඒකට ලෑස්ති කරලා තියෙනවා. මෙහි මෙතන ක්‍රීඩාංගණය ජිම්නාස්ටික් වලට වෙනම අපි මේක කරලා තියෙනවා. ඇත්ලටික් පැත්තට වෙනම ක්‍රීඩාංගණ බවට පත් කරලා තියෙනවා. ඒකම වොලිබෝල් වලට වෙනම ක්‍රීඩා පිටියක් බවට පත් කරලා දීලා ගාල්ල ක්‍රීඩාංගණයේ වොලිබෝල් සංගමයට බවරලා දීලා තියෙනවා. ඒ වගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි දන්න කාරණයක් තමයි අපේ රටේ අමාත්‍ය මණ්ඩල පත් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයක් වෙනම තියෙනවා. හැබැයි ක්‍රීඩා අමාත්‍යාංශයක් විදිහට වෙනම ස්ථාපිත කරලා ප්‍රතිපාදන ජාතික අයවැයෙන් ඊට යොමු කරලා අපි ලෝකෙන් අත්පත් කරගත්ත ජයග්‍රහණ තියෙනවා. එකක් සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කමක් ගෙනාවා. ඉතින් පස්සේ අපි මොකද දකින ඉදිරිය? මොකද දකින අපිට තියෙන අනාගතය? ඒ සඳහා තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි කතා කරමු විරාමයෙන් පස්සේ. අපි අලිත 7 වෙනි පැයට සමගින් ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් තේනුක විධානගමගේ මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ. අපි මේ අවසන් මේ විනාඩි කිහිප තුර කතා කළේ විරාමයට යන්න කලින් එමෙතුමා මේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නවා වගේම ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නවා වගේම ඔලිම්පික් පදක්කමක් අරගෙන එන්න තාම අපිට බැරි වුණේ සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් පස්සේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා කළේ. ඔබතුමාලා අඳුරගෙන තියෙනවද අධ්‍යයනයක් කරලා තියෙනවද අමාත්‍යාංශ විදියට සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් පස්සේ ඇයි අපිට ඔලිම්පික් ජයග්‍රහණයක් අත් කරගන්න බැරි වුණේ? නිලධාරිවාදයේ හින්දාද නැත්නම් ජාතික මට්ටමේ ඉඳන් තියෙන පහසුකම් වල හිඟතාවයක්ද? එහෙම නැත්නම් ක්‍රීඩකයන් සඳහා යොමු නොවීමේ ගැටලුවක්ද? මොකද්ද තියෙන ගැටලුව කියලා ඔබතුමාලා අධ්‍යයනයක් කරලා තියෙනවද හඳුනගෙන තියෙනවද? ඔව් මේ වෙනකොට අපි ඒ ගැන අධ්‍යයනය කළ තියෙන විශේෂයෙන් මතක් කරන සුසන්තිකා ජයසිංහ අවුරුදු 20ක් යනවා ජයග්‍රහණය ලංකාවට ගෙනල්ලා දීලා. අවුරුදු 20න් පස්සේ අපිට නෑ. අවුරුදු 20න් පස්සේ නෑ. ඒක මොකද්ද අපිට හේතුව මොකද්ද? අද දෙමව්පියන්ගේ සෑම දෙමව්පියෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම තමයි වෙන්නේ. මොකද පාසල අවසන් වෙනකොට ටියුෂන් පන්තියට එක්කන් යන්න තමයි අම්මගේ කෙනෙක්ගේ තාත්තෙන් මටත් ළමයි ඉන්නවා. මගේ උත්සාහය මගේ නෝනගේ උත්සාහය තියෙන්නේ මගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම. හැබැයි මේක නෙවෙයි වැඩපිළිවෙල. නාමල් රාජපක්ෂ මහතුමාගේ දැක්ම තුළ එතුමා පැහැදිලි ඉලක්කයක් යන්න වැඩසටහනක් කරනවා. ඉදිරි වර්ෂ කිහිපය තුළදී රටට කීර්තියක් ගෙනත් දෙන්න පුළුවන් දරුවන් බිහි කිරීම තමයි අපේ අරමුණ. අපිට නාමල් ඇමතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමතුමන් නාමල් රාජපක්ෂ මහතුමනේ සුබ දැසනක් ඔබතුමන්ට. නාමල් රාජපක්ෂ මහත්මයානේ අපි අද මේ 7 වෙනි පැය නිමිත්තක් කරගන්නේ LPL තරගාවලියේ ඒ මත පදනම් වෙලා තමයි ජාතික ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් මේ වෙන සාකච්ඡාව අපි ඉස්සරහට අරගෙන යන මම කැමති ඔබතුමාගෙන් මුලින්ම මේ දැනගන්න LPL තරගාවලිය ඔබතුමාලා අපේක්ෂා කරපු විදිහට සාර්ථකත්වයක් මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවද? ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙලා තියෙනවද එමෙතුමා? ඔව් ඇත්තටම මම හිතන්නේ LPL තරගාවලිය විශේෂයෙන්ම අපිට විශාල අභියෝගයක් තිබ්බ එක් පැත්තකින් COVID-19 වසංගතය වගේම මම හිතන්නේ මේ අවුරුද්දේ මාර්තු මාසෙ ඉඳන් ලංකාවට කිසිම සංචාරකයෙක්
නොපෙනෙන අවස්ථාවක ගුවන්තොටුපොළ වසා දමා තිබෙන අවස්ථාවක අපට LPL වැනි තරඟාවලියක් සංවිධානය කිරීමට තිබුණේ විශාල අභියෝගයක්. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට. ඔවුන් අපේ උපදෙස් අරගෙන සෞඛ්‍යාන්ති උපදෙසුත් අරගෙන ඒ තමන්ගේ යුතුකම හා වගකීම ඉටු කරා. ඉතින් මම හිතන්නේ මේ අභියෝගය මැද්දේ ඉතාමත් සාර්ථක විදිහට LPL තරඟාවලිය අපිට පවත්වා ගන්න හැකියාව ලැබුණා. පවත්වාගෙන යනවා. ඒක මම හිතන්නේ ඒකේ විශේෂත්වය තමයි මගේ පැත්තෙන්. මොකද මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මම දකින කාරණය තමයි විශේෂයෙන්ම මේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සහ ජාතික සහ ජාත්‍යන්තර තලයේ එක්ස්පෝෂර් එක. ඒ ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට අවකාශය ලබා දීම තමයි මෙවැනි තරඟාවලින් ක්‍රීඩාව පැත්තෙන් අපි අපේක්ෂා කරන්නේ. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයේ ක්‍රීඩා ආර්ථිකයට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි ජාතියක් විදිහට අපි නැවත නැගිටින්න නැවත දෙපැයි හිට ගන්න පුළුවන් අවකාශය ලැබෙනවා වගේම තරුණ ක්‍රීඩිකාවන්ට මෙවැනි තරඟාවලිය හරහා අවකාශය ලැබෙනවා. ඉතින් LPL තරඟාවලියේ සුවිශේෂත්වය තමයි එම තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් ලංකාවේ අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙම පෙන්වන්නේ අයට අවස්ථාව ලැබුණා. නවල ඇමතුමා අනෙක් පැත්තෙන් දැන් LPL තරඟාවලිය හරහා ක්‍රිකට් ක්‍රීඩාවට ඔබතුමාලා යම් උත්තේජනයක් ලබා දෙනවා සහ ඒක ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් මේ මත ක්‍රියාත්මක කරනවා. අනෙක් පැත්තෙන් දැන් අපි සාකච්ඡා කරමින් හිටිය අවසන් විනාඩි කිහිපය තුළ ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අනෙක් පැත්තෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න මොකද තියෙන වැඩපිළිවෙල කියන කාරණේ සම්බන්ධයෙන් සරලව දැන් සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම දිනාගෙන අවුරුදු 20ක් වෙනවා. අපිට තාම බැරි වෙලා තියෙනවා ඒ සඳහා යොමු වෙන ජයග්‍රහණයක් අත්පත් කරගන්න. කොතරද ගැටලුව තියෙන කියලා ඇමතුමා හඳුනගෙන තියෙනවද? ගැටලුවට පිළියම් ඔබතුමාලා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවද? ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම ගැටලුව තමයි මේ සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නේ. මොකද අපි පුරුදුලා ඉන්නේ ඉතිහාසය ලැබපු ජයග්‍රහණ ගැන සතුටු වෙන්නත් සහ ඒවන් අලුත් ක්‍රීඩකයෝ එක්ක සංසන්දනය කරන්නත්. ඉතින් අපි කිසිදේත් පහුගිය අවුරුදු 20 තුල වැඩපිළිවෙලක් සංවිධානය කළා නැහැ දීර්ඝ කාලීනව පදක්කම් සහ ජාතික සහ ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න. මොකද අපේ බොහෝ නිලධාරීන්ගේ මානසිකත්වය ඇවිල්ලා සාක් ගේම් එකෙන් එහාට යන්න නෙමෙයි. ඔවුන්ගේ ලොකුම ජයග්‍රහණය තමයි බොහෝ දෙනාගේ මේ ජාතික ක්‍රීඩා උල්ල ජයග්‍රහණය කිරීම සහ ඒක පැවැත්වීම. මම හිතන්නේ මේ මානසිකත්වයෙන් අපි මිදිලා අපි ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය දිගු කාලීන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. ඉතින් මම හිතන්නේ සුසන්තිකා අක්කා 2006 අවසාන ජයග්‍රහණය කරේ 2006 කරපු වැඩපිළිවෙලකින් නෙවෙයි. 1989 තමයි පළවෙනි තරුණ සභාවේ ක්‍රීඩා උල්ලෙන් සුසන්තිකා අක්කා එළියට ආවේ. ඉතින් ඒ ආපු ගමන තුල අවුරුදු 10ක 11ක ගමනක තමයි අවසාන ජයග්‍රහණය තරහා ගමන් කරේ. මම හිතන්නේ අපි කළ යුතු කාරණේ තමයි මේවා අවබෝධ කරගෙන දියුකාරණ සලස්මක් ක්‍රීඩාව තුළ අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේනොට අපි හදලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා කවුන්සිලේ මහේන ජයවර්ධන මහත්මයාත් ක්‍රීඩා කවුන්සිලයත් ඒ වගේම ක්‍රීඩා දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයත් අපේ තේරෙන විධානගමගේ ගරු රාජ්‍ය අමාත්‍යතුමත් මේ සියලු දෙනාම එක රාශී කරලා අපි එක වැඩපිළිවෙලක් විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය කිව්වම තරුණ අමාත්‍යාංශය කිව්වම හුදකලාව හැසිරෙන්න පුළුවන් ආයතනයක් නෙවෙයි. අනිකුත් අමාත්‍යාංශයන් අනිකුත් ආයතනයන් සංවිධාන සහ පළාත් සභා ඒ වගේම පාසල් මේ සියල්ලත් දෙක ඒකාබද්ධව කටයුතු කරන්න ඕනේ. ඉතින් පහුගිය අවුරුදු ගණනාවක් අපි දැකපු අනිත් දේ තමයි මේ ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙන්නේ නැහැ. පළාත් සභාව වෙනම ගියා, පාසල් ටික වෙනම ගියා, ක්‍රීඩා අමාත්‍යාංශය වෙනම ගියා, ක්‍රීඩා සංගම් වෙනම ගියා, ඔලිම්පික් කමිටුව වෙනම හැසිරුණා. ඉතින් දැන් අපි කරන දේ තමයි මේ සියලුම කාරණා එක රාශී කරලා එක බලවේගයක් ගොඩනගන එක. ඉතින් මම හිතන්නේ මේ පහුගිය මාස 3 අපි උත්සාහ කරේ ඒක කරන්න. ඒක සාර්ථක වෙලා තියෙනවා. මම හිතන්නේ අපිට ජනවාරි මාසයේ ඉඳන් මේ දිගු කාලීන වැඩපිළිවෙලේ මූලාරම්භයක් විදියට අපිට ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධන සහ පාසල් ක්‍රීඩා සංවර්ධනය කිරීම ගමෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා පාසල් ටික සංවර්ධනය කරන මම විශ්වාස කරන අපේ තේනුක විධානගමගේ ඇමතුමන් මේ පිළිබඳව පැහැදිලි කරන්න ඇති. ඒ ගමන තුල අපිට ජාතික තලයේ දක්වා ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. ඇමතුමා මේ මම අහනවා මේ ඇයි ක්‍රීඩා පාසල් වලට 8 වසරට අවධානය යොමු කරන්නේ ඉතින්? 8 වසරේ කියන අවුරුදු 13 ක්‍රීඩකයා අවුරුදු 23 තමයි අපි පදක්කමක් දිනන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ 20යි 32 දක්වා අවශ්‍ය වැඩපිළිවෙල අපි මේ වෙනකොට හදලා අවසන් කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඇමතුමා මේ අවසන් විනාඩි කිහිපයක් අපි ඉන්නේ. මම කෙටි උත්තරයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් විදේශ ක්‍රීඩකයන් ගෙනලා LPL තියන්න පුළුවන් නම් ජාතික ක්‍රීඩා උත්සව ටිකත් මේ වෙලාවේ තියන්න පුළුවන් නේද? ඒ සඳහා වැඩපිළිවෙලකට යොමු වෙන්න පුළුවන් නේද කියලා ජනතාව ප්‍රශ්න කරනවා. මොකද්ද ඇමතුමා ඔබතුමාට තියෙන උත්තරේ? ඔව් නෑ ජාතික ක්‍රීඩා උත්සව ටික අපි පවත්වනවා. අපි සමුද්‍ර දිනේදී සාකච්ඡාවක් තියෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයත් මම සංචාරක අමාත්‍යාංශයත් එකට සම්බන්ධ කරගන්නවා. මොකද ලබන අවුරුද්දේ අපි ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි 12ක් තරඟ කියන්නේ ජාත්‍යන්තර සහභාගීත්වයෙන් කරන තරඟ 12ක් මාස 12
සංවිධානය කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික ක්‍රීඩා පිළිබඳවත් අපි සාකච්ඡා කළා. එයාට අවකාශය ලබා දෙනවා. සහ අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ පාසල් ක්‍රීඩා වල අහෝසි වුණා. ඉතින් ලබන අවුරුද්දේ පළවෙනි කාර්යය අපි උත්සාහ කරනවා. ඒ පාසල් වලටත් 2020 තරඟාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශයන් වලට අනුකූලව පවත්වන්න පුළුවන්ද බැරිද කියන කාරණේ පිළිබඳව සඳහන් කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ කාරණේ අපිට මේ මාසය ඇතුළත මේ ඉදිරි සති කිහිපය ඇතුළත සාකච්ඡා කරලා විශ්ල ගන්න පුළුවන් කාරණයක්. මොකද ඇත්තෙන්ම පහුගිය කාලේ දැන් ෆුට්බෝල් ගත්තොත් ෆුට්බෝල් තරඟාවලිය පැවැත්වුවා. ඒ වගේම අනිකුත් අපේ තරුණ සභාවේ තරඟාවලිය ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වුවා. හැබැයි අපිට ජාතික ක්‍රීඩා උළෙල පවත්වන්න බැරි වුණා. හැබැයි ඉතින් ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳව අපිට දෙපාරක් කල්පනා කරන්න ඕනේ. මොකද ඒකේ ප්‍රමිතිය පිළිබඳව අපි ජාතික ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර තලයේ තරඟ ජයග්‍රහණ වලට සරිලනාකාරී තරඟාවලියක් බවට අපි පත් කරන්න ඕනේ. ඉතින් ලබන අවුරුද්දේ අපි ජාතික ක්‍රීඩා උළෙල ඒ ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් කරනවා. පළාත් සභාව වලටත් අපි අවස්ථාව දෙනවා. ඒ වගේම ජාතික ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව පවත්වන්න. මොකද එහෙම නැත්නම් දැන් වෙලා තියෙන්නේ අපි කරන තරඟාවලිය වල ජයග්‍රහණ ජාත්‍යන්තරේ පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම ජයග්‍රහණ ලැබලා අපේ ක්‍රීඩකයෝ අසරණ වෙන එක විතරයි වෙන්නේ. ඒ හින්දා අපි පැහැදිලිව අපි කරන හැම තරඟයක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ජාත්‍යන්තර ශ්‍රේණිගතව කිරීම වලට අපේ ක්‍රීඩකයෝ යොමු කරන්න පුළුවන් ආකාරයට අපි පවත්වනවා. අපි බෙහෙවින් විසුතිවන්ත වෙනවා ක්‍රීඩා සතරණ කටයුතු ගරු අමාත්‍යතුමන්ට නාමල් රාජපක්ෂ මහත්මයාට කාර්යබහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපි 7 වෙනි පැය අවසන් කරනවා. ඒ සාකච්ඡාවත් එක්ක ග්‍රාම්‍ය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් තේරුක විධානගමක මැතිතුමන් එක්ක අපි 7 වෙනි පැය සාකච්ඡාව විසරට අරගෙන ආවේ. ඒ අතරතුර තමයි ක්‍රීඩා සතරණ කටයුතු ගරු අමාත්‍යතුමා විශේෂ මැතිතුමන් අපි සම්බන්ධ කරගත්තේ එල්පීල් තරඟාවලිය සහ ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කරන්න. ඇමතුමා අයිබන් කියලා ඔබතුමාට වැඩසටහන සමුදෙනවා. අපි විශ්වාස කරනවා තරුණ ඇමතිවරුන් දෙදෙනෙකුගේ සුසංයෝගය තුළ රටේ ක්‍රීඩාව හෙට දවසේදී අලුත් ජවයකින් පෙරට යයි කියලා විශ්වාසයත් එක්ක අපි සමුගන්න ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. අයිබන්.